මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා යක්කල නුවරපාර සම්පත නිවසෙහි විසූ මීට වර්ෂ 5කට පෙර එනම් 2016 වර්ෂයේ දෙසැම්බර් මාස 29 වන දින අභාවයට පත් වූ ආදරණීය මෑණියන් වන ප්‍රේමා පතිරණ මැතිණිය අනුස්මරණය කිරීම පිණිස කුමාරි මනෝරාජ්, චාන්දනී, ගීතානි, අනුර, ඉන්දු, ජගත් සහ ශානිකා යන දූපුතුන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් ප්‍රේමා පතිරණ ආදරණීය මෑණියන් හට මෙම පුණ්‍ය කුසලය අනුමෝදන්ව ඊතා ඉක්මන් භවයකදී සසර දුක් කෙලවර කොට මේ ගෞතම බුදු සසුනේම උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා. එසේම මීට වර්ෂ 32කට පෙර අභාවයට පත් වූ ආදරණීය පියාණන් වන එල්.එස්. පතිරණ මහතාටද පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම මියගිය ඥාති හිත මිත්‍රාදීන්ට මෙම පුණ්‍ය කුසල් අනුමෝදන්ව ඉක්මන් භවයකදී සසරින් එතරව උතුම් නිවනින් සැනසේවා. එසේම සැමගේ දූ දරුවන්ටත් සුජීවත්ව වාසය කරන ඥාති හිත මිත්‍රාදීන්ටත් ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා. සසර දුක් අවබෝධ කොට ඉන් එතර වන්නට මාර්ගය සකස් කර ගනිත්වා. ධර්මදේශනය සිදු කළ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. නිවන් මඟ පූර්ණය වේවා. එසේම සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටද මෙම කුසලය අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ සැමටත් දහම් ඇස පහළ වේවා. සියලු සකල ලෝක සත්වයෝම සුවපත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කිච්ඡං මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ කිච්ඡෝ සද්ධම්ම සවනං තී. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ සලසා ගත්තා වූ සදහැවර පින්නතුනි, අනුග්‍රහක බෞතුන් ලෞකික දිවියෙන් නිවන් මගට යන මෙයින් ධර්මදේශනාවක් සිදු කරන සේක්වා කියලා තමයි ආරාධනය කරලා තිබෙන්නේ. ඉහත සඳහන් කළ ගාථාව ඊතරම් මේට අදාළ නොවුනත් කුමක් හෝ මාතෘකාවක් ගත යුතු බැවින් තමයි එබඳු ගාථාවක් ගත්තේ. ලෞකික දිවියෙන් නිවන් මගට විනා ගිහි දිවියෙන් නිවන් මගට කියලා හිතන්න එපා. මොකද මේ ලෞකික ලෝකෝත්තර කියන පද දෙක පිළිබඳව තේරුම් ගන්න නැතුව මේ ගමන කොහොමත් යන්න බෑ. ලෞකික කියන පදේ ත්‍රිපිටකයේ තිබෙනවා. ඒ වුණාට ලෝකයා භාවිතා කරන්නේ අදාළ අර්ථයෙන් නෙවෙයි. අනිකයි මම එහෙම මතක් කළේ. ලෞකික කියන්නේ ගිහි, ලෝකෝත්තර කියන්නේ පැවිදි කියලා හිතනවා වගේ සමහර අය හිතනවා. ලෞකික කියන්නේ මේ ලෝකෙට අයිති දේවල්, ලෝකෝත්තර කියන්නේ මේ ලෝකෙන් එහා පැත්තේ මරණයෙන් පස්සේ තියෙන දේවල් කියලා සමහරව හිතනවා. ලෝකයෙන් එතර වගේ නිකන් ලෝකෝත්තර කියලා හිතනවා. ලෝකයේ තියෙන දේවල් ලෞකික කියලා හිතනවා. නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් මේකේ පවතින්නේ. ඔය එක කියන වචනේ දෙන්නේ පාලි වල අයිති කියන එකට. එතකොට ලෞකික කියන්නේ ලෝකෙට අයත් කියන එක. මේ ලෝකෙට අයත් සහ ලෝකයේ උත්තරීතර කියන පද දෙක හොයාගන්න. ලෝකයට අයත් සහ ලෝකයේම උත්තරීතර. මේක මම ඊට ඉස්සරත් අනන්ත පැහැදිලි කරලා ඇති.
එතකොට ලෝක කියන පදේ පෘථිවිය කියලා හරි ඒ බාහිර තියෙන එකක් වශයෙන් ගන්න එපා. ඒ සකල ලෝකවාසීන්ගේ ලෝකය තමන් ජීවත් වෙන එක. නමුත් අරියස්ස විනේ ලෝකෝ කියලා කියන්නේ ආර්යයන්ගේ විනේ ලෝකය කියලා තවත් පැහැදිලි කරලා තියෙන කාරණයක් තියෙනවා. එතකොට ස්වභාවයෙන්ම ජාතසෝපතාපන්න කියන වචනයක් පාවිච්චි කරනවා සසර පෙර ජීවිතේ මාර්ගඵලලාභීව ඉඳලා ආපු උත්පත්තියක් ලැබුව කෙනෙක් ඇත්නම් ඔවුන් හැරුණම මේ සමාජයට හැමෝම ලෞකිකය තමයි පිළිගන්නේ. ඉතින් ලෞකිකය පිළි අරගෙන ලෞකිකයේ ඉගැන්වීම් පිළි අරගෙන ලෞකිකයේ අනිත් අය අනුගමනය කරන මාර්ග පිළි අරගෙන සැප හොයනවා. නමුත් ලෞකික සැප කියලා කතා කරන එක තියෙන දෙයක් නෙවෙයි. ඒක ඔබට කොතරම් සුව පහසු වශයෙන් තියෙනවා කියලා පෙනුනත් ඒක තම තමන් ආවේනික වශයෙන් හදාගන්න දෙයක්. අන්න ඒක තමයි මට විශේෂයෙන් මෙතනදී ලෞකික කියන පදයට පේරුම් කරන්න ඕන කාරණාව. ලෝකයට අයත් කියන එකේ තේරුම ගත්තාමත් ලෝකේ කියන්නේ බාහිර ලෝකේ නම් ඒකට අයිති කියලා ගන්න බැරුවේ. එහෙමත් නෙවෙයි. මේ ලෝකේ උපදින අය මේ ලෝකපදේ මම බුදුන් වහන්සේ වදාළ ලෝක කියන අර්ථයත් ගන්නවා අනිත් ලෝකෙට අර්ථයත් ගන්නවා. කුමක්ද සැප වශයෙන් දකින්නේ? කෑම්බීම් ඇතුම් පෙළම යාන වාහන ඒවා මැනවින් තිබෙනවා නම් ඒ වගේම පස්දොරට අයිති දේවල් හිතන පතන ආකාරයෙන් සමීප වෙනවා නම් ඒක ඉතින් මිහිමත ස්වර්ග රාජ්‍ය කියලා තමයි කල්පනා කරන්නේ. බුදුන් වහන්සේ බඳු සුඛයක් නැහැ කියන්නේ හෝ බැහැර කරන්නේ නැහැ. ඒකට කාම සුඛය කියන වචනයකුත් පාවිච්චි කරනු ලබනවා. නමුත් ඒක තිබෙන්නේ ඔබ කියන තැන නෙවෙයි කියන එක තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. අන්න ඒ පළමුව තේරුම් ගන්න. ඒක වේදිත සෝයක් නිර්මාණය කරගත්ත සෝයක් තවත් තේරෙන භාෂාවක් කියනවා නම් තමන් රුචි අරුචි ප්‍රති හදාගත්ත එකක් කියලා ඉගෙන ගන්න ඕන. එතකොට තමයි අර සසර කලකිරෙනවා කියන්නේ. කලකිරෙනවා කියන්නේ පා වෙනවා අප්‍රිය වෙනවා කියන එක නෙවෙයි. ඒකේ අර්ථය හිස් අසාර වූ දෙයක් සාර වශයෙන් නේද අරන් තියෙන්නේ කියලා දැකලා ඒ අසාරත්වය කෙරෙහි ඇතිවෙන්නා වූ මිදෙන්න ඕනකම. අසාරත්වයෙන් මිදෙන්න ඕනකම ඒකෙන් පෙන්වන්නේ. නිබ්බින්දති කියලා කතා කරන්නේ. විරජ්‍යත විමුච්ඡිත නිබ්බින්දත. නොඇලෙන්න මිදෙන්න කලකිරෙන්න. ඒ කලකිරීම කියන අර්ථය පවා මේ ඉඩකඩම් අර්බුද නිසා පවුල් අර්බුද නිසා කලකිරලා මහාන වෙනවා කියන අර්ථයට සමාජය අරන් තියෙනවා. දැන් සිද්ධාර්ථ කුමාරයා හැම ඉඩකඩම් අර්බුදයක් හරි එහෙම අර්බුදයක් නිසා නෙවෙයිනේ කරස කලකිරුණායි කියලා පෙන්වන්නේ. අන්න එතන අසාරේ සාර මතිනෝ සාරේච අසාර දක්කිනෝ.
නොසරු දේවල් සරු වශයෙන් සහ සරු දේවල් නිසරු දේවල් වශයෙන් දකින්න ඇහැක් සමාජයට තියෙනවා. එනිසා අපි ලෞකික ජීවිතය ගත කරනවා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තාම ලෞකික ජීවිතය අතහැරෙන්නෙත් නෑ. බැලූ බැල්මට ජීවිතේ ලෞකික තියේවි. නමුත් ලෝකෝත්තර සුවයත් විඳී. එන බුදු සමයෙන් ලෞකික ලෝකෝත්තර දෙකම ජය ගැනීමයි පැහැදිලි කරන්නේ. බුදු සමයේ ගැඹුරට දාගත්තොත් ලෞකිකය අරුණාම ලෝකෝත්තරයට ප්‍රවිෂ්ඨ වෙන්න බෑ. ලෝකෝත්තරයට ප්‍රවිෂ්ඨ වුණ කෙනාට ලෞකිකයේ කැම්බිම් ඇඳුම් පැළඳුම් වල සුඛ විහරණ එහෙම අතෑරෙන්නෙත් නැහැ. නමුත් මේ දෙක අතර අනුපාතය ලෞකික සුවය 10න් 1යි ලෝකෝත්තර සුවය 10න් 15යි. ඒක මම හිතන්නේ වසර 10ක් 15ක් 20ක් විතර තිස්සේ කියන දෙයක්. කලං නග්ගන්ති සෝලසින් 16න් 1ක් තරම්වත් නොවටි බුදුන් වහන්සේ වදාරන්නේ. මිනිසාගේ ඇහැට පෙනෙන මේ ලොකුට පෙනෙන සැපත බුදුන් වහන්සේගේ තක්සේරට අනුව 16න් 1ක්වත් වටින්නේ නැහැ. බුදුන් වහන්සේ හොයාගත්ත සුඛේ එතකොට 16න් 1 නෙමෙයි 16න් 15කටත් වඩා විශාලයි කියලා තියෙනවා. දැන් එහෙනම් අපි කියමු 16න් 1 සැපතට වඩා 16න් 15 සැපත කරා. 16න් 1 සැපත අතහැර 16න් 15ක සැපත කරා. ඒක තමයි ලෞකිකයෙන් ලෝකෝත්තර කියලා කියන්නේ. දැන් අනතුරු මේ සමාජයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් බෙදලා තියෙන එකට පැත්තකින් තියලා පෘථග්ජන ආර්ය කියලා බෙදන්න. පෘථග්ජන සමාජය කියලා කියන්නේ අර බාහිර ලෝකේ තමයි මේ සැපති වෙන්නේ අපි ඊවා විඳින්න කියලා විඳින අය. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සියලුම දෙනා පෘථග්ජන නම් ඒ පෘථග්ජනයින්ට පෙන්නේ ලෞකික සැප. වර්තමාන සම්බුදු සසුන තුළ පවා ශික්ෂාපද මට්ටමින් අඩු වැඩි ස්වභාවයක සමාජයේ සංවර වෙලා ඉන්නවා. ඒ සංවරයන්ට විපාකක් තියෙනවා වෙනම. පාප කර්මයට දුක් විපාක වගේ සංවර වෙනවා නම් ඒකට අදාළ විපාකක් තියෙනවා. නමුත් ඒ විපාකත් ලෞකිකයි. මතක තියාගන්න. ඒ ලෝකෝත්තර විපාක හමු වෙන්නේ නැහැ. දානේ විපාක ඇත, සීලේ විපාක ඇත, කුසලාස කර්ම විපාක ඇත කියලා කියන්නේ ඒ විපාකත් ඔක්කොම ආපහු ලෞකික විපාක. එතකොට ලෞකික විපාක ලබන්න ඕන කටයුත්තක් කරලා ඒකෙන් ලෝකෝත්තර විපාක බලාපොරොත්තු වෙන බෞද්ධයෝ අපේ රටේ ඉන්න ඕන තරම්. නමුත් ලෞකික කටයුත්ත ලැබෙන්නේ ලෞකික විපාක. එහෙනම් ලෝකෝත්තරයට ප්‍රවිෂ්ඨ වෙන මාර්ගයක් හොයාගන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔකට තියෙනවා. ඉතින් මෙහෙමත් පදයක් මේ වෙලාවේ ගන්න නැතුව වචන විතරක් කියලා තවත් දවසක පැහැදිලි කරන්න. අඤ්ඤාහි ලාභූපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. අන්නර එකේ පේනවා ලබන මග එකක්. ලාභූපනිසා ලාභයට උපනිස් වෙන්නා වූ මග එකක්. නමුත් නිබ්බාන ගාමිනී නැත්නම් ලෝකෝත්තර කියන එක ඒක නෙවෙයි කියලා නෙවෙයි අඤ්ඤා කියලා පෙන්නන්නේ. එසේනම් අපි දකින්න මෙහෙම දකින්න පුරුදු වෙන්න. පංචශීල ශික්ෂාපදයේ සිට උපසපන් ශික්ෂාපදයේ දක්වා අපි බෞද්ධ සමාජයේ අපි කතා කරමුකෝ. ඒ අය ගැන. අන්නේ ලබ්ධිකය ගැන කවර කතාවද ඔහොම කතා කරලා. දැන් මේ හැමෝම මෙලොවට ඇවිදින් ආවේ කොහොමද? මව්පියන්ගේ දරුවන් වශයෙන්. මොකද කලේ සිඟිත්තන් වශයෙන් පාසල් ගියා. අධ්‍යාපනය ලැබුවා. මොකද්ද බලාපොරොත්තුව? ඉගෙන ගත්තාම හොඳ රස්සාවක් කරනවා සැපසේ ජීවත් වෙන්න පුළුවන්. මේ තේමාවනේ ඉන්නේ ඔක්කොම. උගතුන් බවට පත්වීම සඳහා තරඟකාරීත්වයක යෙදලා ඉන්නවා. එතකොට උගතුන් බවට පත් වුණත් නැතත් මේ ලෝකේ ජීවත් වෙන්න ඕන. උගතුන් බවට පත් වුණාම විතරක් නෙමෙයි බඩගිනි එන්නේ නුගතුන්ටත් එනවා. ධනවත් අයට විතරක් නෙමෙයි දුප්පත් අයටත් එනවා. එහෙනම් මිනිසුන්ට ඉපදුනන් පස්සේ කරන්න ඕන මොකද්ද? පිපාසය බඩගින්න ඇඳුම් පැළඳුම් ආහාර සපයා ගන්න කාරණා ටික කරන්න ඕන. ඒක තමයි ජීවිතය කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. එතනින් එහාට ජීවිතයක් ගැන හිතන්නේ නැහැ.
ඒ වගේම මේ ලෝකේ ජීවත් වෙන්න ගියාම ඔය අපි කතා කරපු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම පස්දොරක් පාවිච්චි කරනවා. මම දකින්නේ පස්දොර දීලා තියෙන්නේ පාවිච්චි කරන්න තමයි. දිවා රාත්‍රී දෙක හරි වැරදි හොඳ නරක මේ සියලු දේවල් හඳුනාගෙන ජීවත් වෙන්න තමයි ඒක එහෙම මවල සකස් වෙලා තිබෙන්නේ. පරිණාමය විසින් සකස් කරලා දීලා තියෙන අවශ්‍ය නිසා. නමුත් ලෞකික කියන මට්ටමට වෙනකොට පස්දොරට ලැබෙන දේවල් හඳුනා ගන්නවා වෙනුවට පස්දොර හොයාන යනවා. පස්දොරින් හොයාන යන්න පටන් ගන්නවා. පස්දොරෙන් සුඛය ලබන එක තමයි සැප නැත්තම් ලෝකෝත්තරය කියලා හිතාගෙන ඒ පිටිපස්ස ලුහු බැඳීමට කාලය, ධනය, ශ්‍රමය, අධ්‍යාපනය, විද්‍යාවේ දියුණුව සියලු දේවල් යොදා ගන්නවා. තාක්ෂණයේ දියුණුව. අන්න එහෙම මිනිසා ලෞකිකයේ තුල සැප හොයාන ගොස් ඒකට කියන්න තිබෙන්නේ වචනේ හරියට මතක් වෙන්නේ හසරක් නුදුටමි කියලා තමයි පොතේ තිබුණේ. මේ ලංකාවේ හිටපු කෙනෙක් විදේශගත වෙනවා. විදේශගත වෙලා මීට වඩා සැප සම්පත් තියෙනවායි කියන රාජ්‍යයන් සැරිසරලා ඇවිදින් තමයි වල්මත් වී හසරක් නුදුටමි. අන්න වචනේ මතක් වුණා. අර වල්මත් වීම කියන එකේ තේරුම අර හිතු පැත්තට හොයන්න ගිහින්. දැන් අදටත් මේ සමාජයේ කල්පනා කරන්නේ වල්මත් වෙන එක සපයි කියලා තමයි. නමුත් මෙහෙමත් හිතන්න පුරුදු වෙන්න. ජීවිතේට ආරම්භයේදී අස්කම් ආදී හොඳින් පෙනෙනවා. ජීවිත අවසානයේකට මේවා දුර්වල වෙනවා. ඒතෙක්කල් ඒවා පාවිච්චි කරලා සුඛය ලබන්න පුළුවන්. අනතුරු ඒවෙන් ඒක ලබන්න බැරි වෙන එක දුකක් වෙනවා. අනිවාර්යෙන්ම ඇස් පෙනීම අඩු වෙනවා, කන් ඇහෙන්නේ නැතු වෙනවා. අනිකුත් කාරණාත් එහෙමයි. ඉන්ද්‍රයන්ගෙන් ගන්න පුළුවන් හැකියාව ගන්න එතකොට සැප ලබන්න බැරුව යනවානේ. එතකොට තවත් ඒකට තියෙන ඕනෑකම නිසා ඒවා හොයන්න අදහසක් හිතේ තිබෙනවා. මිනිසා ඒවා හොයන පැත්තට බුදුදහමෙන් ගන්නවා ඉන් එහාට ජීවිතයකුත් පුනර්භවයකුත් ලබනවායි කියලා. හොයන පැත්තට, ආශා කළ පැත්තට. ඒ ආශා කරන පැත්තට කියනවා කාමය කියලා. ඒක රතු ඉර පනිනවට කියනවා කාම උපාදානය කියලා. එතකොට කාමයන් හොයනවා හෙවත් කාම ඒසනා තමයි ලෞකික ජීවිතය කියන්නේ. ඒසනා කියන්නේ හොයනවා කියන අර්ථයෙන්. සියලුම කාලයේ ධනය සමය හැකියාවන් කැපකොට ඒක හොයනවා. නමුත් ජීවිත අවසානයේට ලැබපු සියල්ල ලැබෙන්නේ නැහැ. කාටවත් තෘප්තිමත් වෙන්න ලැබෙන්නේ නැහැ. ලබාගත් සියල්ල කිරි ඇති කරගත්තා වූ ඇලීමක් මුල් කොටගෙන නැත්තම් ගැටීමක් මුල් කොටගෙන අතහරින්න බැරුව නැත්තම් ද්වේෂයෙන් සමුදෙන්න සිද්ධ වෙනවා. අනර ලබාගත්තා වූ සැප සම්පත් සියල්ල අතහැරෙන්න සිදුවෙන එකේදී ඒකට තියෙන අකමැත්ත මුල් කොටගෙන ඒකට පවරන්නත් බයයි. ඒක Tamanට ඕන විදිහට පාලනය කරන්නත් කැමතියි. ඔය තවත් කැමති විදිහට සිදු නොවනවටත් තව ගැටලු තියෙනවා. මෙන්න මේ නිසා අන්තිමට මේ ලෝකේ අයිති කරගන්න ගිහින් ඒ ලෝකේ නිසා හට ගන්නා වූ ලෝභ දේශ මොහ තුනකින් ජීවිතේ කෙලවර කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ ජීවිතය බුදුන් වහන්සේ කාලේ ඉඳලා මේ වෙනකොට ආවනම් ආත්ම 30ක් 40ක් විතර ඇවිදින් නැති ජීවිත. දිගටම හිටියානම්. නමුත් ඉතිහාසය අරන් බැලුවොත් එහෙම ඒ බඳු යුග මේ ලෝකයේ තුල දියුණුවටපත් වී පරිහානියටපත් වෙච්ච යුග ඉතිහාසඥයන් විසින් 4ක්ද කොහෙද පෙන්වලා තියෙනවා මට මතක හැටියට. ඒ හැමෝම හොයනවා. කාමයේසනා. ඇයි හම් වෙන්නේ නැත්තේ? ඇති වෙන්නේ නැත්තේ ඇයි? අන්න ඒ පිළිබඳව තේරුම් ගන්න එක තමයි ඊට පස්සේ ඔය කිච්චෝ සද්දම්ම සවනං කියලා කියන්නේ.
දුර්ලභ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ ඒකේ පවතිනා වූ ඇත්ත తත්වය හොයාගන්න එක. එබැවින් සත්ව විශේෂයෙන් ගත් කල සහ බුදු දේවල් තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් හිමි කෙනෙක් වශයෙන් ගත් කල මනුස්ස ප්‍රතිලාභය ටිකක් දුර්ලභ එකක් වශයෙන් පෙන්වන්නේ අපට කෝටි සංඛ්‍යාත ගාණක් හිටියට සත්ව සංකාශ වශයෙන් හරි. ඒ වගේම ලබාගත් ජීවිතය ගත්තාම ජීවිතේ ගෙනියන්න තියෙනවා. ගෙනියන්න හැමෝම අදාළ ප්‍රත්‍යපහසුව හොයන්න මහන්සි වෙන්න වෙලා තිබෙනවා. ඒක ඉතින් තියෙන පුණ්‍ය මහිමය අනුව පහසුවෙන් සහ පුණ්‍ය මහිමය අඩු වෙනකොට අපහසුවෙන් අපහසු ජීවිතයක් ගත කරන්න සිද්ධ වෙනවා. එතකොට ජීවිතයේ දුක දන්නේ නැත්නම් එහෙම බුදුදහමට යොමු වෙන්නෙත් නැහැ. සුඛ ප්‍රතිපදාවේ ජීවත් වෙන්න ගත්තොත් එහෙම ඒක හැමදාම එහෙම තියෙයි කියලා ඉතිහාස සැපතක් හොයන්නෙත් නැහැ. දැන් සාසන ඉතිහාසය තුළ සදහම් වලට පැමිණි අය යම් යම් ආකාරයේ අතිවිශාල කරදර වලට හිරිහැර වලට දුක් වලට පත් වෙලා තමයි ඒන් මිදෙන්න මඟ අරන් තියෙන්නේ. ඒ නිසාම තමයි මම ඔය කතා කරන්නේ දිව්‍ය ලෝකයේ නිවන් දකින්න හදන අයටත් දෙවියන් කියන්නේ නිතරම සුඛසහගත ප්‍රතිපදාවකින් ඉන්න මොකක්වත් ඇත්තේ නෑ දුකක් පිළිබඳව. එතනින් එහාට ඒක නිවන කියලා හිතනවා වරුණාම ඊට එහා නිවනක් හොයන්නේ නෑයි කියලා ඔය සක්කායට අපි රැවටිලා අපි මේ සක්කායෙන් මිදලා ඉන්නේ කියලා කිව්වයි කියලා පෙන්වනවානේ. එනිසා මේ හොයන සැපතෙහි අංග සම්පූර්ණත්වයක් සදාකාලික බවක් කවදාවත් ඇතිවීමක් නැති බව වෙන්නේ නැති ඔය අසාරත්වයක් දකිනවා නැත්නම් දුකක් දකිනවා කියලා කියන්නේ. දැන් එතකොට මේ ලෞකිකයේ කොහෙද තියෙන්නේ ලෝකෝත්තරයේ කොහෙද තියෙන්නේ කියලා අපි ඉදිරි කාලය තුල කතා කරන්න ඕන. මේවම වෙනත් පාරකින් කතා කරන්නම් අද සාමාන්‍යයෙන්. ලෝකයා දකින්නේ ඉදරන් පිනවීමනේ. ඉදරන් පිනවීමනේ සැප අපට තියෙන්නේ. ඔය මොනතරම් දේවල් කළත් අන්තිමට මොකද කරන්නේ? රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය කියන නව පහට ලැබෙන දේවල් වලින් සතුටු වෙන එක ඔය සැප හොයනවා කියන්නේ. එතකොට ඉගෙනගෙන හෝ යාන වාහන අරන් හෝ විදේශගත වෙලා හෝ හොයන්නෙත් ඒක. එහෙම නැත්නම් බුදුදහමේ උගන්වන කර්ම විපාකයන්ට පින් කරපුවම මේවා හොඳට ලැබෙනවායි කියලා ඒකෙන් හොයන්නෙත් ආයෙත් ඒක. ඔය වැඩිසර සම්පත් ලබන්න පින් කරන අය ඉන්නේ. මිනිස්සෙයින්ට සමාජයට සත්කාර වශයෙන් උදව් උපකාර කිරීම වෙනුවට දුන්නම ලැබෙනවා කියන චේතනාවෙන්. ඒක ඒත් හොයන්නේ ආපහු වැඩියෙන් තියනවා නම් සැප තියනවායි. දැන් ඊළඟට හොයන්න මේ විඳින එක ලෝකේ තියෙන දෙයක්ද? ඔබ හදාගත්ත දෙයක්ද කියන එක. අන්න එතනින් තමයි මේකට ප්‍රවිෂ්ඨ වෙන්න ඕන. ඔය ලෞකික සැප කියන එක අර බාහිර ලෝකේ තියෙනවද? නැත්නම් ඔය ඊක කියන පදෙන් අයත් කියලා කියනවනේ. හොඳයි. මම මෙහෙම අහනවා. ලංකාවේ ඉන්න කෙනෙකුට හුණෙක් කෑ ගහනවා ඇහෙනවා. හුණු සාත්‍තරය එහෙම ඉගෙනකට තියෙනවා නම් තයි ගැන දන්නවා නම් හුණෙක් කෑ ගහන්නේ බාධාවක් කියලා ඔන්න එයා හුණා මහා ලොකු නැකත්කාරයෙක් වශයෙන් පිළිගන්නවා. මේ වචනේ පිළිගත්තේ නැති ලෝකේ රටකට කොහෙන් හරි ගියොත් එහෙම හුණා කෑ ගහන එක මොකද්ද? කිසිම අවධානයකට ලක් වෙන්නේ නැති වොංචි සද්දයක් විතරයි. එතකොට කුඩා කාලේ ඉඳලා යම් කිසි පුද්ගලයෙක් මොකක් හරි කාරණයකට ඔය කරපොත් එක්කනේ අහිංසක සතෙකුට බය වෙනවා. ඔය ටීවී වලත් පෙන්නන්නේ පුටු උඩ ගොඩ වෙනවා බයේ. නමුත් ඔය කරපොත්තටම මේ සමාජයේ කවුරුත් බය නැහැ සමහර අය. උණ්ඩේ දැක්කයි කියලා සමහර විට අර ඇඟ දිගේ යන්න හොඳ නැති නිසා සීරනවා දැන නිසා හරි මොකක් හරි ගෑවෙයි කියලා කැමැති යරුණාම අර මරණීය බයක් කෑ ගහන්න තරම් බයක් උපදින්නේ නැහැ. එතකොට මේ අපලය ගෙනත් දෙන්නේ හුණා නම් ලෝකේ ඔක්කොටම ඌ අපලය ගෙනත් දෙන්න ඕනේ. මරණීය බය ගෙනත් දෙන්නේ කරපොත්තා නම් ලෝකේ ඔක්කොටම කරපොත්තා බයගෙන දෙනෙක්. එහෙම වෙනවද? ඒ වගේම
රූපය ගන්න, ශබ්දය ගන්න. ඒ ඔබ දකින ඉදිරියෙන් තියෙන රූපය එක්කෙනෙක් වුණාම ඒ දකින පුද්ගලයා ඒ පුද්ගලයාව හතුරෙක් කරගත්තාම ඒ පුද්ගලයා ඌට ගෙනත් දෙන්නේ දුක. ඔහුම තව පුද්ගලයෙක් ගැලවුම් කරුවෙක් බවට පත් කරපුවාම ඔහු ගෙනත් දෙන්නේ සැප, සන්තෝෂය. දැන් මේ සැප දෙක ගෙනත් දුන්නේ පුද්ගලයාද? මතක තබා ගන්න. ඒ වගේම අපි ගන්නවා ලෝකේ තියෙන ශබ්දයක්. අපි ගන්නවා ඒක වර්තමානයේ සාරිගම පදනී ආශ්‍රයෙන් ශාස්ත්‍රීය සහ වේග රිද්ම කියලා. දැන් ශාස්ත්‍රීය සංගීතයේ සැපනම් ලෝකේ ඔක්කොට මේක අහන එක සෝ වෙන්න ඕන. නමුත් ඒකම නිදිමත දෙන කරදරයක් වශයෙන් දකින අය නැද්ද? ඒ වෙනුවට වුන් වේග රිද්ම සංගීතයට උද්ධාමයට පත් වෙන අතර කොටසක් කොතුරටි වෙනවාගේ මල කරදරේ කියලා කියන අය නැද්ද ඒකට? දැන් මම මේ මොකටද මේවා ඉදිරිපත් කරන්නේ? ඔබ කියන්නේ මේ සැප ලෝකේ තියෙන්නේ කියලා. දැන් ලෝකේ දෝවා තියෙන්නේ. තවත් මෙහෙම ශබ්දයේ ගන්ධයේ රසයේ හැම එකක් ඔස්සේම බලන්න පුරුදු වෙන්න. ඔක්කොම විස්තර කරන්න මට කාලය ගන්න බැරි වෙයි. ලෝකේ තියෙන දෙයක් විඳිනවද? ඒවා ආශ්‍රයෙන් ඒවා ගැටෙනකොට පස්දොරට ඊට අදාළ අගයක් එකතු කරගෙන චිත්තාභ්‍යන්තරයේ තබා ගත්තා වූ තමන් හදාගත්ත දෙයක් විඳිනවද? එතකොට අර මොකක් හරි කාරණයකට අතීතයක් හදාගත්තම ඒ අතීතය තමයි මෙතෙන්ට මතුවෙන්නේ. ඒකෙන් තමයි අපි මේ පහසුවට හෝ පහසුවට ලක් වෙන්නේ. දැන් ලෝක මම පෙන්වන්නම්. ලෞකික පෙන්වන්නම් දැන්. මේ ලෝකේ ජීවත් වෙනකොට අපට දොරවල් පහට හමු වෙන අරමුණු වර්ග පහක් තියෙනවා. ඒ අරමුණු වලට කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා. බාහිර ලෝකේ අරමුණු ගන්න පුළුවන් දේවල් පේන. ඒවා ආශ්‍රයෙන් තමයි අපි මේ ඒවා අඳුරන්න තමයි අපේ සිතේ පහළ වෙන්නේ සිතුවිලි. එතකොට මේ පහළ වෙන සිතක් තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය බුදු සමය තුළ පංචස්කන්ධ කියන විග්‍රහය ඇතුළත් කරනවා. ඒක බෞද්ධයින් විතරක් තියෙන එකක් වශයෙන් හිතන්න බෑ. ලෝකේ ඔක්කොටම ඒක තමයි සිදුවෙන්නේ. ඕන්න ඒක එහෙම භාවිතා නොකලට. හමු වෙන රූපේදී තමන්ට අදාළ වේදනාවක්. සැප දුක් උපේක්ෂා වශයෙන් තමන්ට අදාළ වේදනාවක් මතක තබා ගන්න. රූපය විඳිනවා කියවට තමන්ට අදාළ වේදනාවක්. ඒ වගේම වේදනාව තමන්ට අදාළ පරිදි හැඳිනීමක්. ඒ වේදනාවට ඇලීමක් ගැටීමක්. කරපොත්ත ගැන බැලුවත් ඇති. කරපොත්ත නම් ඉදිරියෙන් තියෙන රූපය. කරපොත්ත තීරියක් එක්තරම් භයානකව වේදනාවක් උපදිනවා සමහර අයට. ටීවී පෙරලාගෙන දුවන්න එහෙම නැත්නම් ආය කෙනෙක් එනකල් නැගිටින්න නැතුව ඉන්න ගැහෙන්න තරම්. නමුත් තවත් කෙනෙකුට ඌ දැක්කම තියනවා පේනවා ඊට එහාට දුක් වේදනාවක් හරි සැප වේදනාවක් හරි නැහැ. නිවසේ ඉන්න ඉතින් සමහර අවශ්‍ය නැති තැන් වල රින්ගන කරදරකාරී සතෙක් විදියට ඇරුණාම අර වගේ මරණීය දුකක් ගෙනත් දෙන්නේ නැහැ. ඉතින් එතකොට කරපොත්ත මාරයෙක් විදියට සමහර අය හඳුනයි, සමහර සතෙක් විදියට හඳුනයි. මාරයෙක් විදියට හඳුනන කෙනාට මහ විශාල සංකාරයක් හිතට එයි. බයක් අනිත් කෙනාට එච්චර එකක් එන්නේ නැහැ. දැන් මේ චෛතසිකවල සිදු වුණා වූ ක්‍රියාකාරීත්වය ඒ වෙනස්කම් සහිතව හැඳිනීමට තමයි විශේෂයෙන් දැන ගැනීම කියන්නේ විඥානය කියන්නේ. දැන් මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රසෙන් දකින්න දේවල්ට අදාළ මේ සැප දුක් උපේක්ෂා වේදනා එතකොට බාහිර ලෝකේ තියනවාද? Tamanගේ සිතේ තියනවාද? ඔන්න ලෞකික. ලෝක කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර පහට ඒකට අයත් කියනවට ලෞකික කියනවා. එහෙමයි මම ලෞකික දකින්නේ.
එතකොට ලෞකික සැප කියලා කියන්නේ ලෝකේ තියෙන දෙයක් නෙවෙයි ඒක ආස්තරෙන් තමන්ට රුචි අරුචි පරිදි හදාගත් එකක්. සැප දුක දෙකම. ඒක තමන්ට රුචි අරුචි පරිදි හදාගත්ත බැවින් තමයි ඒක සත්‍යක් වෙන්නේ නැත්තේ. ඒක කවදාවත් එක විදිහක තියන්න බැරි. කැමති දෙයකම අකමැති දේ වෙනවා. ප්‍රිය දේ අප්‍රිය දේ වෙනවා. රස දේ නිරස දේ වෙනවා. ඒ විදිහට ඇලෙන දේ ගැටෙන දේ බවට පත් වෙනවා. මනමාලිය එක්කන් එනවා. එතකොට මනමාලිය ප්‍රියයි. එතකොට ඔක්කොටම ඇලෙන දෙයක්. මනමාලිය තමන්ගේ තියෙන අභ්‍යන්තර තියෙනා දුර්වලකම් ප්‍රදර්ශනය කරගත්තාම හිතපු තරම් හොඳ කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ යාම නරක කෙනෙක්. දැන් ඉස්සරලා ඇලුනා දැන් ඊට පස්සේ ගැටුමක් හටු කරගන්නවා. අර ඒ සැපේ හැටි එහෙමයි. හතුරා කලකදී මිතුරා වෙනවා, මිතුරා කලකදී හතුරා වෙනවා. දැන් බලන්න අපි විඳින්නේ මොනවද කියලා. කියමනට කියන්නේ ලෝකේ තියෙන දේවල් විඳිනවා. පස්කම් සෝ විඳිනවායි කියලා. ඒකම භාවිතා කරන්න. නමුත් සර්වඥවරු පැහැදිලි කරව දාරනවා ඕක ඔය ලෝකේ තියෙන දේවල් නෙවෙයි විඳින්නේ ඔබට රුචි අරුචි පරිදි හදාගත්ත සිතුවිල්ලක් තලු මරණ එකයි ඔය කාමයේ විඳිනවා කියන්නේ කියලා. ඉතින් මම නිරන්තරයෙන් ගන්න ගාතාවකුත් බුද්ධ වචනයක් වශයෙන් ගන්නවා. අර කාම ඒසනාව නැත්තම් පුරුෂයාට නැත්තම් ස්ත්‍රියට කාමයේ කියන්නේ Taman හිතේ හදාගත්ත සංකල්ප රාගයක්. සංකල්පනයක්. නේතේ කාමයාන චිත්‍රානි ලෝකේ අර බාහිර වස්තුවල ඒ කියන එක නැහැ. එබැවින් ඒක හැම විටම වෙනස් වෙන එකක්. තියන්න බෑ. ප්‍රිය වශයෙන් අප්‍රිය වශයෙන් කැමැති වශයෙන් අකමැති වශයෙන් ලාභ වශයෙන් අලාභ වශයෙන් නිന്ദා ප්‍රශංසා වශයෙන් නිරන්තරයෙන් ස්ථාවර නැහැ. විශ්වාස තබන්න බෑ. එතකොට මෙන්න මේ ලෝකයේ සකස් වී පවතින්නේ බුදු සමය වැනි ගැඹුරු දර්ශනයකින් තොරව මෙන්න මේ කාරණා ටික Tamanට රුචි අරුචි පරිදි උරුම කරගන්න අයිතිවාසිකම් සපයා ගන්න. ඔප්පුතිරප්පු මගින් හරි වෘත්තිය මගින් හරි ආදායම් මගින් හරි තවත් වැටුප් මගින් හරි මේ ටික සපයා ගන්නට තමයි ජීවිතය සකස් වෙලා පවතින්නේ. විතරක් නෙමෙයි ඊට පස්සේ පොරාල්ලන්නේ නඩුහබ කියන්නේ වාද විවාද කරගන්නේ ඔය ටික සපයා ගන්න. දැන් අර තියෙන දෙයක්ද සසඳහාද පොරාල්ලන්නේ තරඟ කරන්නේ? තියෙන දෙයක්ද විඳින්න හදන්නේ? අන්න ඒ අර්ථයෙන් තමයි තථාගත බුදු පියාණන් වහන්සේ ඔකට ලෞකික කියලා පෙන්නලා තිබෙන්නේ. මේ ලෝකේ තියෙන කියන එක නෙවෙයි. ලෝකේ උදව්වෙන් තම තමන්ගේ සිතේ රූප වේදනා සංඥා සංකාර පහට එන ආකාරයේ තමන්ට රුචි අරුචි පරිදි විඳින. ලෝක පංචස්කන්ධ නැවති ලෝකෙට අයත් ලෞකික. දැන් එහෙම විඳින්න ගියාම ඔක පංචස්කන්ධ වෙන්නේ නැහැ හැබැයි. පංච උපාදානස්කන්ධ වෙනවා. අන්න ලෞකිකේ හැටි. ලෞකික කියලා කියන්නේ එතකොට පංච උපාදානස්කන්ධයක් හදාගෙන විදින එක. ඉතින් ඒක ලෝකේ තියෙන දෙයක් නෙමෙයි සිතේ තියෙන දෙයක්. ඒක නැවත නැවත කොතරම් උපදවා ගත්තත් සිතින් ඉවත් වෙලා යනවා. ඒ නිසා කවදාවත් ඒක ලබන්න බෑ ඇති වෙන්න. ඒ වගේම ලබන්න ඒකේ තිබෙනා වූ ඔබට තියෙන සුඛ සහගත ස්වභාවය මදි වෙනවා. තව එහාට ලොකුවට හොයන්න වෙනවා. මත්පැන් වල නම් ඩ්‍රෑම්ස් එකේ සිට බෝතලයේ 2-3 දක්වා. අනිත්වත් එහෙමයි. ඒක දේවල් වල පුංචි දෙයකින් පටන් අරගෙන බොනික්කාගේ සිට තව එහාට උග්‍ර වූ කාම වස්තුන් දක්වා. එහෙම ඒක ඊට එහාට එකේ තියෙනවා ඇරුණාම ලබපු එකේ තියෙනවා කියලා පේන්නේ නැහැ. ඒ නිසාමයි ඔය බුදුරුවෝ පැහැදිලි කරමින් මේ ඔබ සාර වශයෙන් දකින දේ අසාරත්වයක් බලන්න කියලා පෙන්නන්නේ. එතකොට මේක අර හැමදාම මිරිඟුව වගේ. මෙතන ඉන්නකොට පේනවා තව ටිකක් ඉදිරියට ගොත් එහා සමාන දුරකින් ඊට එහායින් පේනවා. කවදාවත් මිරිඟුවත් ඔබත් එකට සමීප වෙන්නේ එහෙම නැහැ. ඔන්න බුදුවරු ඔය මිනිස්සුන් ලොකුවට කතා කරන සම්පූර්ණ කාලය ධනය සමය
බුද්ධිය ආණ්ඩුක ව්‍යවස්ථාව අධිකරණය සියල්ල යොදලා මේ ලබා ගන්න හදන ලෝකයේ ඇත්ත తත්වය පෙන්වන්න එක හැටි. ඒ සඳහා මිනිස් මොළයේ මෙහෙवला යම්තාක් දියුණු දේවල් යොදාගත්තත් මේ ලෞකිකේ විඳින්න ගියාපුවම මිනිසා චිත්තාභ්‍යන්තරේ කිලිටි කරගන්නවා. ඒවා අයිති කරගන්න සහ බෙදා හදා ගන්න යාමතල ඇති වෙන්නා වූ පංගු peeruව කියලා කතා කරනවා ඔකට. බෙදීම් ප්‍රශ්න නිසා. එතකොට ඔහුගේ සිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වෙනවා. ඒකේ දුකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ අර ලෞකිකය තුල. එනිසා බුදුන් වහන්සේ වදාළ ආර්ය සත්‍යයට දාලා දුක්ෙහි ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා අඩු සිල් ඇති කෙනා වැඩි සිල් ඇති කෙනා උගත් නුගත් ભેදෙන් තොරව මේ ලෝභ දේශ මොහ නම් වූ ආතතිය නිසා ඇති වෙන්නා වූ දුකෙන් පෙළෙනවා. ඕක උරුම කරගන්න අයිති කරගන්නව තරඟ කරන්න ගියාම අතීත ජීවිතවලත් ඒ තිබුණ තාක්ෂණයන්ට අනුව මිනිසුන් ඕක විඳින්නේ නැති. ඊට මෙහා යුගලත් විඳිනවා, දැනුත් විඳිනවා, ඉස්සරහටත් දිනු කරගන්න කාරණාවට අනුව විඳිනවා. නැතු අපහසු කාරණාවත් එහෙම කියන්නේ මේ තිබෙන පහසුකම් ඊට එහාට හොයාගන්න බැරි වුණොත් එහෙම ඉන්ධන සීමා වෙනවා. ඔය ඉන්ධන වලින් දුවන්න බැරි වුණාම ඊට පස්සේ වාහනේ වටිනාකමක් තියනවද? නෑ, වට්ටක් කලක් අරින්න තමයි හොඳ. තව දෙයක් හොයාගනි මිනිස්සු හොයාගන්න ඕන අනිවාර්යයෙන්ම. නමුත් කොතරම් දුරට ගියත් ඒකේ මිනිස්සුගේ ආයු කාලය අවුරුදු 60 70 80 100 120 දක්වා ඕනනම් තව ඒ හොයාගන්න පුළුවන් වෙයි ටිකක් සුව පහසුව ඉන්න. සමහර විට 200ක් විතර වෙන්නත් හොයාගන්න බැරි නෑ. ඒත් පහයෝ ගමිස්සාමි ඔබ අතහැර යන්න සිද්ධ වෙනවා. එයා එකතු කරගත්ත ටික අයිති කරගත්ත ටික අතහැර යන්න සිද්ධ වෙනවා. අතහැර යන්න සිද්ධ වෙනකොට දුක ගෙනත් දෙන්නේ අතහැරන නිසා නෙමෙයි, බැඳීම නිසා. ලෞකිකයේ බැඳීමක් සහිතයි. මෙන්න මේක උගුලක්. සියලුම දෙනා මායාව විසින් නටලා තිබෙන මේ උගුලට අහු වෙනවා. දැන් සතෙක් කෑම කන්න යන්නේ දුක් විඳින්න නෙමෙයි සැප විඳින්නනේ. නමුත් උගලට අහු වුණාම හම්බ වෙන්නේ කෑම නෙමෙයි දුකනේ. අන්න ඒ වගේ සැප විඳින්න ගිහින් දුක නැමැති උගලට අහු වෙන එකට කියනවා ලෞකිකය කියලා. එහෙම ලෝකයේ තියෙන සමයන් කවුරුත් විග්‍රහ කරන්නේ නැහැ. විද්‍යාඥයන් පවා එහෙම විග්‍රහ කරන්නේ නැහැ. බුදුවරු පමණයි ඒක ලෝකේ තියෙන දෙයක් නෙවෙයි තමන්ගේ සංකල්පයක් කියලා පෙන්වන්නේ. ඇති නොවන ළඟා විය නොහැකි දෙයක්. ඔබටත් තේරෙනවා නම් අන්න මේ කොතරම් කාලය ධනය සමය කැප කළත් මේක කවදාවත් උරුම නොවන හිමි නොවන එකක්. මන්දයත් සිතුවිල්ල හටගෙන නැසෙන එකක්. ඒ හින්දා ඒක සැප තියන්න පුළුවන් ඒ හටගෙන නැසෙන කාලය තුළ විතරයි. වේදිත සුඛ මිනිසාට තේරෙන්නේ වේදිත සුඛ විතරයි. වේදිත සුඛ ලෞකිකයි. වේදිත සුඛ හටගත් වහා බින්දෙන සුළුයි. නමුත් මේකේ බාහිර ලෝකේ තියෙන දෙයක් කියන උපකල්පණයෙන් තමයි මිනිස්සු මේක ගන්නෙ. අපි මේ විඳින්නේ ලෝකේ තියෙන දෙයක් කියලා. ඒ නිසා නැවත නැවතත් හොයන්න යනවා. ඔවුන්ට හරියන්නේ කාමේශනා. ඒකේ නිමක් නොවන බව, ඇති නොවන බව, කෙලවරක් නැති බව තේරුම් ගත්තාම බුදුරජාණන් වහන්සේ තවත් ඒසනාවක් උගන්වනවා. ඒක නම බ්‍රහ්මචාරී ඒසනා කියලා. එතකොට ඒක මේ ලෝක කිව්වේ දැන් පංච උපාදානස්කන්ධයටනේ. ඒකට අයත් තමයි ලෞකික. මරණයෙන් එහා පැත්තේ කියලා ගන්න එපා ලෝකෝත්තර කියන එක. මේ රූප වේදනා සංඥා සංකාර නම් වූ ලෝක තත්වෙහි ඔය මුලාවෙන් මිදෙන්න පුළුවන් නම් ලෝකේ උත්තරීතර සැපතක් හම්බ වෙනවා ලෝකෝත්තර.
දැන් ලෞකික ජීවිතෙන් ලෝකෝත්තර ජීවිතයට මගෙන් ඇහුවේ. පෘථග්ජන කියන පුද්ගලයා මෙන්න මේ මායාව විසින් මේ ලෞකික නම් වූ බන්ධනය තුළ හිර කරලා තියෙනවා. ඔය බුදුරු පැහැදිලි කරන දේ උන්ට තේරෙන්නේ නැහැ. ඔන්න ඒකෙම සැප තියෙනවායි කියලා ඒක උරුම කරගන්න ගහ ගන්නවා, මරා ගන්නවා, බැන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා. ලෝකේ බලන්න පුළුවන් ඒක. ඒවා තියෙන නිසා උරුම කරගන්න. ඒ නිසා බුදුන් වහන්සේ වදාරනවා ජයං වේරම් පසෝති දුක්ඛං සේති පරාජිතෝ. ජයගත්ත නැත්තේ සතුරන් නැත්තේකි පරාජිත දුකින් වෙසෙයි. සතුරන් ඉන්න කෙනෙක් දුකින් වෙසෙනවා, පරාජිත පුද්ගලයා දුකින් වෙසෙනවා. උපසන්නෝ සුඛං සේති. ජය පරාජය කියන දෙක අල්ලා ගැනීමෙන් අතහැරීම. ජය පරාජය තරඟ වලින් නිදහස් වෙන්න කියන එක නෙමෙයි පෙන්වන්නේ. උපසන්නෝ කියන එකේ තේරුම අර ජයකට පරාජයකට දෙපැත්තෙන් ගන්න එක තමන්ගේ හිතේ පවතිනා වූ දෙයක්. ඒ දෙපැත්තට යන එක වෙනුවට ඔබට සංසොන් වෙන්න පුළුවන් නම් සුවසේ වාසය කරනවා අන්දයත් ජය ඇලීම පරාජය ගැටීම කියන එක අතහැර දාලා. ඒ ජය පරාජය අතහැර දානවා කියන්නේ ඒකයි. ජය ඇලීම සහ පරාජය ගැටීම අතහැර දැමීම. නැතු විභාගයකට ගිහින් ජය ලබන එක හෝ තරඟකින් ජය ලබන එක අතහරිනවා කියන එක නෙවෙයි. ඒ ඇයි? මේ ඔබ හොයන එකේ තිබෙන නිසාද නැත නිසාද? කවදාවත් ඒකට ඔබට ළඟාවිය හැකි නිසාද නොහැකි නිසාද? තේරුම් ගන්න ඕන. අන්න එහෙමයි මේ අප පරිහරණය කරන ග්‍රන්ථ සමූහය තුළ පියවෙන්නා වූ සූත්‍රවල ඔය ලෞකිකය කියන එක ලෝකයා දකින්නට වඩා ගැඹුරින් විග්‍රහ කරලා තිබෙන්නේ. එවිට තේරෙනවා මේක හිස් අසාර දෙයක් කියලා, තියෙන දෙයක් නෙවෙයි කියලා. එතකොට එහෙනම් ලෞකිකයේ සැප හදන්නේ කොහොමද? සන්තෝෂයි දුකයි සැපයි සාදා දෙන්නේ අපේ හිතයි. අපි එහෙම දෙයක් තිබෙනවාය කියලා ඒක එල්බගෙන බැඳෙන්න ඕනේ. ඇලෙන්න ඕනේ. අන්න ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ලෝක ජීවත් වෙන්න දීපු අසකරණාසයේ දියකය ඔස්සේ ඒවට හම්බෙන දේවල් සැප තියෙනවායි කියලා ඇලෙන්න ගැටෙන්න ගිහින් තමයි මේ ලෝකේ අවුලක් බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ වහන් සිද්ධවන්න තමයි ඊට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායි අධිකරණයි නඩුවබයි දඬුවනුයි තේරම හදන්න වෙලා තිබෙන්නේ. මොකද ඒක අයිති කරගන්න යාමේදී ප්‍රශ්න හතකට මුහුණ දෙන්න වෙනවානේ. දැන් අපි මේකට තව වචනයක් ගන්නවා. මේ පංච උපාදානස්කන්ධයට නමක් ලෞකික. ඔන්න. ඒක බාහිර ලෝකේ නෑ. ඒව ආශ්‍රයෙන් Taman හදාගන්න එකක්. හදාගත්තම අර මගේ උදාහරණයක් තියෙනවා. එතකොට පාරේ යනකොට තොරන් පේනවා නෙමෙයි තොරන් බලන්න යන්න ඕනේ. ඒ බලන්න යන පුද්ගලයාට ඒක තියෙන නිසායි බලන්න යන්නේ හොයා. අර කාමයේසනාව හොයන්න යන්නේ ඒක තියෙන නිසා. නමුත් පේනකොට හඳුනාගන්නේ තියෙන නිසා නෙමෙයි ඒක ලෝකේ පහළ වෙනකොට ලෝකේ තියෙන දේවල් හඳුනා ගන්න ඕනේ ඒවලට. අර හොයන්න යන කෙනා ඒක ඇලීමකින් ගැටීමකින් වැළඳ ගන්නවා. දකින්න කෙනා උපේක්ෂාවකින් තියෙන දේවල් දකිනවා. අන්න එහෙම මෙතන උගන්වනවා ටිකක් ගැඹුරු කාරණයක්. දැන් එහෙමනම් මේ පහ ඔස්සේ හොයන්න අනේකට පෙන්නනවා ඉඳුරන් බිඳ බැඳී බැලීම නැත්නම් ඇසකරනාසය දිවකය අසංවර කර ගැනීම කියලා. අසංවර කර ගැනීම සියලු දුක්කට පත් වෙන මාර්ගයයි. දුක්ඛස්මින් වදාමි. නමුත් ඇසකරනාසය දිවකය වචන සංවර කර ගැනීම සියලු දුකින් මිදෙන මගයි. අන්න ලෝකෝත්තර මාර්ගය. ඒ සංවර කර ගන්නවන එක ඔබ කියන විදිහට ඇහැ පියාගෙන ඉන්නවා හරි බිම්බලාන ඉන්නවා හරි නෙවෙයි.
එතකොට ඔය අර උපසන්නෝ කියන වචනයක් තියෙන්නේ. අර දෙපැත්තට ඇදෙනවා වෙනුවට ඒ දෙපැත්ත නිසා උද්ධාමයට හෝ මේ කම්පැනිටපත් නොවන තැනකට සිත වෙනස් කරගන්න එක. දැන් ලෝකේ එදා ඉඳලා අද දක්වාමත් ඔය සිදුවීම් සිදු වෙනවා. ඒවා මිනිසාට ඇති කරන ඒවා සමග ඇලීම් ගැටීම් නිසා මිනිසාට ඇති කරන පීඩනය හඳුන්වන්නේ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා යසායස කියලා. අන්න ලෞකික පුද්ගලයාට ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා යසායස තියෙනවා ඒ නිසා විඳවන්න වෙනවා. තියෙනවා වගේ පේනවා තියෙනවා නෙවෙයි. ඒ නිසා ඒවා නිසා ඒක උපදවාගෙන විඳවනවා. එයාට බුදුන් වහන්සේ දන්නවා අසුතවා පුතුග්ජනෝ. අර අනිත් මග යන පුද්ගලයාට සුතවත් අරිසාවකයෙක් කියලා කියනවා. එයාටත් අර බාහිර ලෝකයේ සිදුවීම් සිදු වෙනවා. නමුත් අර විඳවන්නේ නැහැ කියලා පෙන්නනවානේ. අටලු දහමට අදාළ කම්පණයෙන් තොරව ඉන්නකොට එතකොට විඳවන්නේ නැත්නම් දැන් එතන තියෙන සුවේ ලෝකෝත්තර. විඳවන එක ලෞකික. අන්න එහෙමයි ලෞකික සුවේ මායාකාරී ස්වභාවය, ඉස්සසාර ස්වභාවය, මිරිඟු ස්වභාවය, කවදාවත් නොලැබෙන ස්වභාවය දැනගත්තම ඒ දෙක අතහරින්නේ. උපසන්නෝ සුඛං සේති හිත්වා ජය පරාජය. ජය පර දෙක පසු ලුහු බැදීම අතහැරලා සංසොන් වෙනවා. හොඳම උදාහරණය තමයි අටලෝ දහම සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේගේ ලෝක ධම්ම සූත්‍රය ඉගැන්වීම. අර ලෞකික සැප වෙන පුද්ගලයාටත් බාහිර ලෝකේ අටලෝ දහම සිද්ධ වෙනවා. ඒවට අනුව ඔහු විඳවනවා. ඔහුට ඒකේ සැප දුක දෙක තියෙනවා. එකක දුක තියෙනවා, අනික සැප අහිමීමෙන් දුක හමු වෙනවා. සැප නැතුවත් නෙවෙයි අර ලෞකික කියලා කතා කරන්නේ කෙටි කාලීනව. නමුත් ඒ එකක්වත් ලෝකෝත්තරයටපත් වන පුද්ගලයාට සැපක් හෝ දුකක් ගෙනෙන්නේ නැහැ. පීඩනයක් ඇති කරන්නේ නැහැ. එතකොට ඒත් අර ස්කන්ධ පංචකය තුල නේද? මෙනිසා පෘථග්ජනයා යනු ස්කන්ධ පංචකයේ පංච උපාදානස්කන්ධයක් වශයෙන් පාවිච්චි කරගෙන සිතට එන දේ විඳවන දුක් විඳින පුද්ගලයායි ලෞකිකය. ආර්ය පුද්ගලයා යනු ඒ පවතිනා වූ කම්පිත ස්වභාවයට අහු නොවෙන්න දියුණු කරගෙන තමන් මේ හදාගත්ත විඳවන ස්වභාවයෙන් ඉවත් වී වෙනත් එසේ ඇති නොවන නූපන් නොහටගත් එබැවින් නැතිත් නොවන තවත් ස්වභාවයකට පත්වීම. ඒක එතකොට පංච උපාදානස්කන්ධ ලෞකික වෙනකොට පංචස්කන්ධ ලෝකෝත්තර. දැන් බුදුන් වහන්සේ අවුරුදු 35න් පසු 80 දක්වා ලෞකික සැපද වින්දේ ලෝකෝත්තර සැපද වින්දේ. උන්වහන්සේ හිටියේ ලෝකෝත්තර සුවේ. නමුත් උන්වහන්සේට මාලිගා සුව පහසු ඒ කාරණා ඒවාම අතහැරුණෙත් නැහැ. පාරිලීවණයම වාසය කළේ නැහනේ. ගස්සටම වාසය කළේ නැහැ. අර සුව පහසු ඒවත් වාසය කළා. ඒ නිසා ඒ ලැබෙන දේවල් වල සුව පහසු අතහැරෙන්නෙත් නැහැ. අදරන් සුව පහසුවක් උන්වහන්සේලාට විඳින්න උනේ නැහැ. පාගමනින් වඩින්න සිද්ධ වුණා. ස්වභාවික වායු සමනය අරුණාම වෙනත් වායු සමනයක් තිබෙන්නෙත් නැහැ. වර්තමානයේ මිනිසුන් මේ දියුණු කරගත්ත තාක්ෂණය තුළ දා ගන්නා වූ සුව පහසුව හම්බුනේ නැහැ. නමුත් එක කෙළඹි පුත්‍රයෙක් උදේ ගමනක් යනවා. මේ යනකොට උන්වහන්සේ ගහක් යට සැතපීලා ඉඳලා සංගල සිවුර හකුලනවා. පැදුරක් වෙනකොට ඒ සංගල සිවුර තමයි සංගල සිවුර කියන්නේ දෙපට සිවුර කියන එක දෙක අරගෙන සැතපීලා තියෙන්නේ. එමේ අර පුද්ගලයා අහනවා සුවසේ නිදාගත්තදයි කියලා. මේ ලෝකේ ඉන්න මිනිසුන් අතර සුවසේ නිදා ගන්න කෙනෙක් තමයි මම කියලා උන්වහන්සේ වදාරනවා. ඔහු කියනවා අතට පයට වැඩකරුවන් ගඳ සුවඳ විලවුන් අමුදරුවන් සහිතව අපි වාසය කරනවා අපට සැපතක් නැහැ. ඔබ වහන්සේ කොහොම සුවසේ වාසය කරන්නේ ගහක් යට කියලා. අර අරවැය සැප තියෙනවා කියලා ඔහු කල්පනා කරන්නේ.
කුමක්ද අර සුවසේ වාසය කිරීම? අර උපසන්නෝ සිතට එන්නට චිත්තාභ්‍යන්තරයෙන් ඇලෙන්න ගැටෙන්න මතයක් නැති තැනට හිත හදලා. කෝකත් එකයි. උද්ධාමයට පත්වෙන්න හෝ කම්පනයට පත්වෙන්න කාරණයක් නැහැ. දැන් හරි. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති. අර ධර්මතා තර්ජනය කරනවා. ඒක බාරගන්න ප්‍රතික්ෂේප කරන තරමට ඒවැ පීඩණය විඳින්න සිද්ධ වෙනවා. නමුත් ආපහු හදාන යනකොට ලෝකෝත්තරයට මොන බොරුද මේවා තේරම. කිසිම කාරණයක් නිසා ආපහු ඇලීමක් ගැටීමක් උපදින්නේ නැති කම්පනයක්පත් නොවන තැන දක්වා යන්න වෙනවා. උපසන්න. මම සූත්‍ර දේශනා වක් උපයෝගී කරගන්නේ නැතිව ටිකක් මේ කරුණු පැහැදිලි කළේ. දැන් මේකට මොකද්ද කරන්න ඕන? ඔන්න ඔය මුලාසහගත ස්වභාවය සහ මුලාසහගත නැති ස්වභාවය තේරුම් කරලා දෙන දේවල් තමයි සද්ධර්මය කියලා කියන්නේ. සද්ධම්ම සවණං. අපි මේ ලුහු බඳින එකේ ඇත්ත මොකද්ද කියලා බුදුවරුන්ගේ පැහැදිලි කිරීම අසා තේරුම් ගන්න වෙනවා. එතකොට ලෝක විනාශ කරන්න දඟලෙන්නේ නැහැ. ඒකට එරෙහි වෙන්න කාරණේකුත් නැහැ. සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාසනං සිත හදා ගන්න වෙනවා. අර පිටුපස ලුහු බැඳීම ඒසනාව අතහැරලා දාන්න වෙනවා. එතකොට උපාදානය වීම ලෞකික මාර්ගයයි උපාදානෙන් මිදීම ලෝකෝත්තර මාර්ගයයි. උපාදාන වෙන මාර්ගයේ පෘථග්ජනයා මෙලොවට ඇවිදින් සුරුහුරු කරගන්නවා. එතකොට ඔහු අනුසෝතගාමියෙක්. අනුසෝතගාමියා ඉතින් හොයනවා. මෙහෙ නැත්නම් අපායෙත් හොයනවා, නැත්නම් දිව්‍ය ලෝකෙත් හොයනවා, බ්‍රහ්ම ලෝකෙත් හොයනවා. හැමෝත් අනුසෝතගාමි. හොයනවා ටිකක් මීට වඩා හමුවත් වෙනවා. නමුත් ඉවර නෑ. ආපහු ලෞකික. ඉතින් අපායත් ලෞකික, මනුස්ස ලෝකෙත් ලෞකික, දිව්‍ය ලෝකෙත් ලෞකික, බ්‍රහ්ම ලෝකෙත් ලෞකික. මන්දයත් ලෝකෝත්තර කියන්නේ සෝවන් ආදී මාර්ගඵල පිළිවින් ලබන සුඛයට පමණයි. ඒ නෑනේ. අර රූපාවචර අරූපාවචර ඥානවලින් ගියාය කවුරුත් සෝවන් ආදී මාර්ගඵල නෑනේ. අන්න සෝවන් ආදී මාර්ගඵල වලින් ලබන සැපතර ලෝකෝත්තර කියනවා. එහෙනම් ඔබට තේරෙනව නේද මේ අපේ මේ අස්කන්නාස පිළිබඳව කරන විශේෂ ගවේෂණයක් මේක කියලා. මේ හොයාන යාම මිටිංගුවක් පිටපස කියන එකේ තේරුම ඒකයි. තිබෙන දෙයක් හොයාන යනවා නෙමෙයි, හදාන විදිනවා. ඒක කවදාවත් ඇති වෙන්නේ නැහැ, කෙලවරක් නැහැ කියලා තේරුම් ගත්තාම හිටවා අතහැර දානවා. අන්නේ අතහැර දැමීමට කියනවා අම්මා තාත්තා ඉලකණන් හරකබාන ඇතහැරීම නෙවෙයි. ඒ මොහොතට අර හදාගත්ත මුලාව හිතට එනකොට ඒකට නොවීමෙන් අතහැරීම. ලෝභය අතහැරීම, ද්වේෂය අතහැරීම, මෝහය අතහැරීම. නැත්නම් ලෝභය අනිත්‍ය වශයෙන් බැලීම, ද්වේෂය අනිත්‍ය වශයෙන් බැලීම, මෝහය අනිත්‍යයි කියලා කී ඉන්නව නෙවෙයි. අල්ලා ගැනීමෙන් තොරවීම අතහැරීමයි. අපිමයි සිතින් අල්ලාගෙන මේක හදාගත්තේ. අල්ලාගන්න නැති වෙනකොට ඒ අල්ලාගත්තු ස්වභාවයේ තිබෙනා වූ පීඩනයන් දාලා තියෙන දර වලින් ඇවිලිනවා. ආය දර දාන්න නැත්නම් ගින්න නිවෙනවා කියලා කියන්නේ ඒකනේ. අපින් හදාගත්ත එකේ ගින්න තමයි තාම තිබෙන්නේ. ඒක අතහර ගන්න පුළුවන් වෙනකොට ඒ ගින්න නිවෙනවා. එතකොට අර ඔබ අරමුණක් තුල හොඳ විඳපු සුවය දුකක් සහිතව, කම්පනයක් සහිතව දාසෙන් එකයි. දුකක් කම්පනයක් නැති අර සුවය 10න් 15යි. නමුත් මේ අසකරණාසය දිවකය පිළිබඳව ගවේෂණයකින් තොරව බුදුසමයේ පෙන්වන මෙබඳු ගවේෂණයන් ආගමික පොතපත්වල නැහැ. අපි හැම ආගමික පොතපතක්ම කියවලා තියෙනවා. ඒ නිසා මේ ආර්ය පරිශ්‍රණය නැහැ කොහෙවත්. ආර්ය පරිශ්‍රණය ටිකක් ගැඹුරු කරුණක්. නමුත් ඔබට ඕන නම් ඔබ අර ඇස පිටුපස කන පිටුපස ලුහු බඳින්න නැතුව ඒවා ඔස්සේ හොයන්න යන්නේ නැතුව ලැබෙන දෙයක් මැදිස්ත වෙන්න. ඒක පාවිච්චිත් කරනවා එතකොට. එතකොට ඔබට එක ප්‍රත්‍ය අතහරින්න පුළුවන් වෙනවා. ලෞකික එක අයත්. එතකොට ලෞකික කියන එකේ තේරුම ආපහු කැඩෙන වෙන ස්වභාවයට අයත් කියන එකමයි.
ලුජ්ජති පලුජ්ජති ලෝකෝ කියලා කියන්නේ බාහිර ගස් කොළන් කඩනවා කියන එක නෙමෙයි. ස්කන්ධ පංචකය කොහොම හදාගත්තත් ඒක ලුජ්ජති පලුජ්ජති නේ. ඒකේ තිබෙන දේවල් තියන්න බෑ. පාපය තුල තියන්නත් බෑ, අපාය තුල තියන්නත් බෑ, දිව්‍ය ලෝක තුල තියන්නත් බෑ, බඹලෝක තුල තියන්නත් බෑ. අන්දයත් ලෞකික බැවින්. උපන් හටගත් බැවින් ඒ හැම දේ බිඳෙන සුළුයි, අහිමි වෙන සුළුයි. මේක තේරුම් ගත්ත පුද්ගලයා මේ දෙක අතහරිනකොට නූපන් නොහටගත් තැනකටපත් වෙනවා. එවිට එහි පවතිනා වූ නොදැවෙන නොගැටෙන ස්වභාවය චිත්තං අසන කම්පති අහෝසුකම් කියන්න හිතෙනවා. කොතරම් සුවද මේ ලෝකෙ මිනිස්සුන් විවිධාකාරයෙන් ඔබට විවිධාකාරයෙන් තර්ජන ගාසේ එල්ල කරද්දී එකක්වත් නෑසුන ගානට නෑසෙනව නෙමෙයි ඇහෙනවා. නමුත් අර තේමේ ජාතකයේ තිබෙනවනේ අන්ධෙක් නොවි අන්ධෙක් වගේ, බිහිරෙක් නොවි බිහිරෙක් වගේ, ගොළුෙක් නොවි ගොළුෙක් වගේ ඉන්න ඕන කියලා. ඒ කියන්නේ ඒවත් දැන් නොදැනෙනව නෙමෙයි. නමුත් ඒවට අදාළ ඇතුළතින් එන්නේ නැත්නම් ගැටුමක් ස්පස්සයක් තමන් හදාගත්ත එහෙනම් ඔහු උපේක්ෂාවේ ඉන්නවා. උපේක්ෂාවෙන් පරතරයට පැමිණෙනවා කියන උපේක්ෂා පාරමිතාව කියලා කතා කරනවා අගට. එහෙනම් තේරුම් ගන්න සන්තෝෂයේ දුකයි සැපයි සාදා දෙන්නේ අපේ සිතයි. අපි අල්ලා ගැනීමෙන්. ඒකේ තියෙන සසාරය දැක්කම ඒක අතහැරපුවම ඊට පස්සේ මධ්‍යස්ථ ස්වභාවයක්. දැන් මෙතන තියෙන தত্ত্বය පිළිබඳ වෙනසක් වචනයක් තේරුම් ගන්න ඕන. අර ඔබ සතුටටපත් උනේ බාහිර දේවල් වලින්. ඔබ සතුට හෙව්වේ බාහිර දේවල් වල තියනවා කියලා බාහිර සිද්ධීන්ගෙන් තමයි ඔබ සැප දුක හෙව්වේ. ඒක වෙනස් වෙන විට ඔබට ඒක තියාගන්න බැරුව යනවා. ඒ අනුන්ගෙන් සැපතටපත් වීම මේක. අනුන්ගෙන් කියන්නේ පුද්ගලිකනේ අන්‍ය දේවල් වලින්. දැන් මේ එකක්වත් නැතුවට මේ සුවයක් තියෙනවා. දැන් ඒක තමන්ගෙන් සැපතටපත් වීම. ඒ තමන්ගෙන් සෑහීමටපත් වන පුද්ගලයාට බාහිර සාධක මොකක් නිසාවත් කම්පනයක් ඇති කරන්නේ නැහැ. තමන් කියන්නේ එතන කය නෙමෙයි. ඒ බාහිර උත්තේජන නැතිව සුඛය. එතකොට අර විඳීම මමකට ගන්නා බැවින් වේදිත සුඛ කියලා කියනවා. මමකට නොගන්න බැවින් විඳීමක් නෑ නෙමෙයි. අවේදිත සුඛ කියලා කියනවා. මමත්වයෙන් අරන උද්ධාමයටපත් වීම හෝ කලබලයටපත් වීමක් නැවින් විඳීම මමකට නොගැනීමෙන් ලබන සුඛය අවේදිත සුඛ කියලා කියනවා. මෙන්න මේ කරුණ තේරුම් ගත්තාම ඔබට ලෞකිකයේ හැමදාම ලුහු බැඳලා හම් වෙන්නේ නැති එකක් තමයි තව ජීවිත 1000ක් හම්බ වුණත්. ඒ වගේම මේ පිළිබඳ අසාරත්වය පැහැදිලි කරලා දෙන්නෙත් නෑ ලෝකේ හැමදාම. ඒ පැහැදිලි කරන කරුණු මත වෙන එකට කියනවා සදහම් ඉස්මතු වීම කියලා. අන්න කිච්චෝ සද්දම්මස්සවණං. දැන් ඔබට ඔබගේ හිත හදා ගන්න වෙනවා සසර ගමන නිමා කරන්න. ගිහින් හම් වෙන්නේ නැති නිසා පවතින තත්ත්වයටපත් වෙන්නට. අදාළ කරුණු තේරුම් ගැනීමට අවශ්‍ය කරන්නා වූ ධම්ම අවබෝධය ලැබෙන තුරු ධර්ම ශ්‍රවණය කොට අනතුරුව මේ හිත හදන වැඩේ හැමෝම කරන්න ඕන. මේ උපේක්ෂාව දක්වා හිත නොඇලී නොගැටී අවසන් කරන එක, අල්ලා නොගැනීමෙන් අවසන් කරන එක කරන්න ඕන. එතකොට තවත් තත්ත්වයක් මතුවෙනවා. ඒකේ හැටි දකින්න ලැබෙයි. එතකොට එතකල් හිතන්න බෑ ඒ ගැන. මාර්ගඵල වලින් ලැබෙනා වූ නිවීම කියන එක මාර්ග ගත්තාම ලැබෙන ඵලයක් නෙපේනේ. ඊට මෙහා පැත්තේ පෙනෙන්නේ නැහනේ. මේ බුදු සමයෙන් පෙන්වන්නා වූ මේ උත්තරීතර සැනසීමට හිමිකම් කියන්න ඔබට මේ කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වය මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සදහි දායකත්වයේ දරනු ලබන්නේ යක්කල නුවරපාර සම්පත නිවසෙහි විසූ මීට වර්ෂ 5කට පෙර 2016 දෙසැම්බර් මාස 29 වෙනි දින අභාවයටපත් වූ ආදරණීය මෑණියන් වන ප්‍රේමාපත්‍රන මැතිණිය අනුස්මරණය කිරීම පිණිස කුමාරී මනෝරාජ් චාන්දනී ගීතානී අනුර ඉන්දු ජගත් සහ ශානිකා යන දූ දරුවන් විසින් අරමුණ ප්‍රේමාපත්‍රන ආදරණීය මෑණියන් හට මෙම පුණ්‍ය කුසලයේ අනුමෝදන්ව
ඉතා ඉක්මන් භවයකදී සසර දුක් කෙලවරකට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා. පින් අනුමෝදන් වේ හැතැනක සිටි නම්ම එසේ මීට වර්ෂ 32කට පෙර අභාවයට පත් වුණු ආදරණීය පියාණන් එල්.එස්. පතිරණ මහතාටද පින් බලාපොරොත්තු වෙන සිටින සියලුම මියගේ ඥාති හිත මිත්‍රාදීන්ට මෙම කුණ්‍ය කුසල් අනුමෝදන්ව ඉක්මන් භවයකදී සසරින් එතරව උතුම් නිවනින් සැනසේවා. එසේම සැමගේ දූ දරුවන්ටත් සුජීවත්ව වාසය කරන ඥාති හිත මිත්‍රාදීන්ටත් ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා. සසර දුක් අවබෝධ කොටගෙන ඉන් එතරවන්ට මාර්ගය සකස් කර ගනිත්වා. ත්‍රිවිධ රත්නයේ ගැඹුරින් හදාරන්න එතකොට පිහිට ලැබෙයි. ධර්මදේශනාය සිදු කළ ගෞරවනීය ස්වාමින් වහන්සේට දුක් නිරෝගී චිරජීවනය ලැබේවා. නිවන් මඟ පූර්ණේ වේවා. එසේම සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මේ කුසල් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ සැමට ධම්මස පහළ වේවා. සියලු සකල ලෝකවාසීන් සත්වයෝම සුවපත් වෙත්වා යනුවෙන් ඔවුන් අදහසක් ප්‍රාර්ථනා කිරීමක් කරලා තිබෙනවා. මා ඉතින් මෙහෙමයි ඔකට කියන්නේ. සඵල විය හැකි ඔබගේ අදහස් සඵල වේවා. මව්පියන්ට පින් අනුමෝදන් වීම කෙසේ වෙතත් ඔබ හැදුවාට වැදුවාට උපහාරයක් වේවා. ධර්ම ශ්‍රවණය කළ ස්විරස ඇතුළු ඔබට ලෞකිකයේ පවතිනා වූ හිස්සසාර බව තේරුම් ගැනීමට ලැබ ලෝකෝත්තරයේ පවතිනා වූ සාරවත් බව තේරුම් ගන්නට ලැබීම තුලින් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව ලෞකිකයෙන් ලෝකෝත්තරයට යන මඟ විවර කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං